साधु साधु साधु. වැඩමකොට වදාළ ධර්මාසනාරූඪ අතිගෞරවනීය පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි පින්නතියනි පින්වත් දරුවනි අපේ අටිකදුරුව ශ්‍රී සිරිධම්ම විහාරස්ථානයේ වෙසක් සතිය නිමිති කරගෙන ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය සිහිපත් කරවන උතුම් වූ වෛශාඛ්‍ය පුණ්‍ය සතියේ සමදුර ධර්ම දේශනාමය මහා පින්කමක් සිදු කිරීමටයි දැන් මේ සියලු කටයුතු සෝදානම් කරගෙන තිබෙන්නේ. ඒ අනුව මේ අවස්ථාවට අපේ ගයංග කරුණානායක මහත්මයාගේ ආරාධනාවෙන් අතිගෞරවනීය දේශකයාණන් වහන්සේ මේ පින්බිමට වැඩම කොට වදාළා. අපගේ පරම යුතුයකමක් බවට පත් වෙනවා අතිගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වා දීම සහ උන්වහන්සේව මේ අවස්ථාව සඳහා පිළිගැනීම. ඒ අනුව මේ උතුම් ධර්මාසනයේට වැඩම කොට වැඩහිඳ වදාරන නිකවැරටිය නිනුංගල තඹරගිරි ආරණ්‍ය සේනාසන වාසී ඒ වගේම බෞද්ධ රූපවාහිනී බෞද්ධ ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක ත්‍රිපිටකාචාර්ය අපේ කල්යාණ මිත්‍ර පරම පූජනීය අවසරයි පන්නල ධම්මිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේ පාදාභි වන්දනයෙන් යුතුව පිළිගන්නවා කියලා කවුරුත් සාදු කියනවා. අපේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ අපි විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේට දහම් දේශනාව සඳහා දැක බලාගෙන ආරාධනා කරන්න වඩින්නයි කටයුතු සූදානම් කරගෙන හිටියේ. නමුත් වෙසක් පින්කම් වෙනුවෙන් ධාතු වන්දනාමේ පින්කම් දර්ශන භාග්‍යමය උත්තම ධාතු වන්දනා පින්කම් ආදී වැඩ කටයුතු රාශියක් යෙදලා තිබුණ නිසා උන්වහන්සේ වෙනුවෙන් අපිට ආරාධනා කිරීම කටයුතු සඳහා මේ පින්බිමට වැඩම කරන්නට කාලය ලැබුණේ නැහැ. ඒ පිළිබඳව මේ වෙලාවේ අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් බොහෝම කරුණාවෙන් යුක්තව ඒ පිළිබඳව සිහිපත් කරමින් සමාවැයද සිටිනවා. ඒ ආරාධනාව සඳහා පැමිණෙන්න බැරි වුණාට. නමුත් උන්වහන්සේ මේ පින්බිමට වැඩම කරවීම පිළිබඳව මම බොහෝම සතුටු වෙනවා. මොකද ස්වාමීන් වහන්සේ මමත් බෞද්ධ රූපවාහිනී මැදිරියේදී අවස්ථා කීපයකදීමත් විහාරස්ථාන කීපයකදීමත් ඒ වගේම පුද්ගලිකව දැකලා කතා බහ කරලා තොරතුරු විමසලා තියෙනවා. මම මේ ස්ථානෙට වැඩම කරලා දැන් වර්ෂයක් සම්පූර්ණ වෙනවා. ඊට ඉස්සෙල්ලා අපේ ගුරුදේව උත්තම නායක ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ. මම වැඩම කළාට පස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් බාහිර සිට වැඩම කරලා පවත්වනු ලබන පළමුවෙනි සදහම් දේශනාවයි මේ ආකාරයෙන් මේ සිද්ධ කරන්නේ. ඒ නිසා අපිට පුළුවන් හැකි ආකාරයට මේ පින්කමේ කටයුතු මේ ආකාරයෙන් සංවිධානය කර ගන්නට යෙදුණා. ඒ නිසා තවත් අපි කාල වේලාව අරගන්නේ නැතුව අපේ අතිගෞරවනීය ස්වාමීන් වහන්සේට අවස්ථාව සලසලා දෙනවා. මෙතෙන් සිට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධම්සක විහිදුවා පතරවාලමින් සියලු සත්වඳට සියලු දෙව් මිනිසනට අනුකම්පා පිණිස යහපත පිණිස ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාරන සීක්වා කියන ඇරයුමෙන් ගයංග මහත්මයාට සිහිපත් කරනවා. දේශකයාණන් වහන්සේට දහත් වට්ටිය පිරිනමල වන්දනා කරලා ආරාධනා කරන හැටියට
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्के मुक्तदम् धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दश बलधरस्य चतुर्विशारद्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जनो सम्मा सम्बुद्धस्य नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दश बलधरस्य चतुर्विशारद्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जनो सम्मा सम्बुद्धस्य नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दश बलधरस्य चतुर्विशारद्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जनो सम्मा सम्बुद्धस्य අවසරයි විහාරස්ථානීය විහාරාධිපති තැන්පත් අප කල්යාණ මිත්‍රෝත්තම पूजनीय माहिमिपाणन वහන්සේගෙන් මට අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක ගයන්ත මහත්මානන් ප්‍රමුඛ බෞද්ධ පින්තුනි පුංචි දරුවනි තරුණ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මෙපින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයෙන් පිළිබඳ අප්‍රමාණ කරුණාවෙන් අසීමිත දයාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන්
අබමල් රේණුවකට වඩා අඩු. බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. එසේ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්න. නිවැරදි මෙලොව ජීවිතයකින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසෙන්න. අවසානයේදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ බලාපොරොත්තුවක් ඇතුවයි සද්ධර්ම ශ්‍රවණය කිරීමට මේ සූදානම් වෙන්නේ. පින්තුනි, සද්ධර්ම දාණය මේ ලෝකේ නාති උතුම්ම දානමය පින්කම. සක්වලව 10000ක දෙවියන් පෙරට කොටගෙන මේ සක්වලට අධිපති සක්දෙව් මහරජාණන් වහන්සේ මුළු දෙව්රම් මහා විහාරයම බබළුවාගෙන හරියට නිකන් ඉරවල් 1000ක් පෑවුවා වගේ ආලෝකමත් කරගෙන දෙව්රම් මහා විහාරයට එන්නේ. ළඟට ඇවිල්ලා දෑත දෝත නළලි තියලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගෙන අහනවා, ස්වාමීනි මගේ භාග්‍යතුන් වහන්සේ, මේ ලෝක ධාතුවේ කොයිතරම් දාන තියෙනවද? ඒ සියලුම දානයන් අතර උතුම්ම දානමය පින්කම මොකක්ද කියලා අපට අනුකම්පා කරලා කියා දෙන්න ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ ලබා දුන් පිළිතුර, දෙවිඳුනි, සත් දෙවිඳුනි, මේ ලෝක ධාතුව ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් ගෙනෙන උතුම්ම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම. ඒ කාරණාවයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා ශ්‍රී සම්බුදු මූමඩලින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. සද්ධර්ම දානය ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. කොයිතරම්ම ශ්‍රේෂ්ඨයි. අපි හිතමුකෝ බඩගින්න ඉන්නේ එක්කෙනෙක් දින 7ක් පුරාවටම බඩගින්නේ. අපි දන්නවා දවස් කීපයයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ මැරෙන්න පුළුවන්. එහෙම කෙනෙක් මැරිලා ගියොත් අපි කියනවා වේලිලා මැරිලා ගියා කියලා. ඒ තරම් කුසගින්න. ඒ තරම් කුසගින්නේ ඉන්න කෙනෙකුට ආහාර වේලක් දන් දුන්නොත් කොයිතරම් දානීය ආනිසංස තියෙනවද? බඩගින්නේ මැරෙන්න යන කෙනෙක්ව බේරුවා බවට පත් වෙනවා. ඒ බඳු කුසගින්නේ ඉන්න කෝටියක්, බිලියනියක්, ට්‍රිලියනියක්, අසංඛ්‍යයක් මැරෙන්න නොදී පණකින් ආරක්ෂා කරලා ජීවිතය බේරගන්නවා. දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ අර බඩගින්නේ ඉන්න කෝටියක් අසංඛ්‍යකගේ ජීවිත බේරන්න දන් දෙනවට වඩා ඒගොල්ලෝ වෙනුවෙන් එක දහම් පදයක් දානය කරන කටයුතු කියලා. එහෙනම් ඒ තරම් ධර්මයේ දානානිසංස සත්‍යයි. ඒකයි දේශනා කළේ සියලු දානයන් අතර මුදුන් මල්කඩ උතුම් තථාගත ශ්‍රී සද්ධර්ම දානය. ඒ උතුම් මහ පින්කම මේ තරම් ගෞරව පෙරදරි කෙරගෙන සිද්ධ කරගන්නේ පන්සලේ පූජනීය ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ ගයන්ත මහත්මයා තරුණ පුංචි දුවල පුතාලා එක්ක එකතු වෙලා මේකට සූදානම් කළා. එහෙනම් ඒ තුලින් ධර්ම දානානිසංසය අඩු නැතුව මේ මහ පින්කම සෝදානම් කළාට අඩු නැතුවම
ලැබෙනවා. පිරිසකට සද්ධර්මයේ දානය කරන්න අනුකම්පාවක් ඉදී ඕන. නිවැරදි පරියප්තිය දානය කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දවසක් මහණෙනි සසර බොහොම භයානකයි. ඒ නිසා මේ සසරින් ඈතර යන්න. සසර බොහොම භයානකයි. ඒ නිසා මේකෙන් ඈතර යන්න. හැබැයි පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තනියෙන් එහෙම ඈතර යන්න එපා. තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න. එහෙමයි දේශනා කළා තියෙන්නේ. සසර බොහොම භයානකයි. ඒ නිසා ඈතර යන්න. නමුත් තනියම නෙමෙයි. පුළුවන්කම තියෙනවා නම් හැකියාව තියෙනවා නම් තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න. තව එක්කෙනෙක්ව හරි අතින් අල්ලගෙන එක්කගෙන යෑම වෙනුවෙන් මේ උතුම් ධර්මයේ දානය කරන්න මහා අනුකම්පාවක් තියෙන්න ඕන. එහෙමනම් දේශනා කළා සසරින් එතර යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් යම් කෙනෙක් ළඟ ඒගොල්ලෝ හැමෝම නිර්මල පරියප්තියම ශ්‍රවණය කරන්න ඕන. දේශනා කළා තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණය නොකර කවමදාක්වත් කිසිම දවසක කිසිම කෙනෙකුට සසරින් එතර යන්න බෑ කියලා. එහෙනම් සද්ධර්ම ශ්‍රවණය ජීවිතයේ සියලු දෙනාළඟම තිබිය යුතු කාරණාවක්. එහෙනම් බණ අහනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ බණ අහන ලොකු කුඩා සියලු දෙනා ළඟ මහත් බලාපොරොත්තුවක් තියෙන්න ඕන. මෙච්චර කාලයක් අපි බණ ඇහුවා. ඔය කියන විදිහේ මහත් බලාපොරොත්තුවක් අපි ළඟ තිබ්බද? මොකක්ද මේ බලාපොරොත්තුව? මම ශ්‍රවණය කරන මේ සද්ධර්ම දේශනාව තුළ මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ උතුම් සද්ධර්ම දේශනාව අතරතුරදී මට උතුම් මාර්ගය ඵලය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කර යුතු බව මගේ බුදු පියාණන් වහන්සේ අපට කියලා දුන්නා. එහෙමනම් පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම අපි අද සද්ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් සද්ධර්ම දානානිසංසය, මේ උතුම් සද්ධර්ම ශ්‍රවණානිසංසය අපි හැම දිනාටම ඊතාම භවයක ඊතාම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්ම අවබෝධයෙන් සංසියුම් දිශාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාව සිදු කරගන්න. පින්තුනි, අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා ළඟ පවතින අසීමිත ගුණ කන්දරාවෙන් අබම රේණුවකට වඩා අඩු පුංචි ධර්ම කරුණු ටික අපි පින්තුන්ට කියලා දෙන්න. ඒ තුළින් තියෙන ශ්‍රද්ධාව තව දියුණු කරගෙන මේ ශාසනය ප්‍රයෝජනෙට අරගෙන සසරින් එතර යන්න මම දෙක් කියලා දෙන්න. පින්තුනි, ලෝතර බුදුරජාණන් වහන්සේට සමීපම වෙච්ච ශ්‍රාවකයෝ මහා සංඝයා. ඒ මහා සංඝයාට බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට කතා කළා මගේ පුතා කියලා. ශ්‍රාවිකාවන්ට කතා කළා දුව දියණිය කියලා. එයි ඒ තරම්ම බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච නිසා. මගේ පුතා සාරි, මගේ පුතා මොග්ගල්ලාන, මගේ පුත්‍රය අනුරුද්ධ, මගේ පුත්‍ර කාශ්‍යප කියලා
බුදුරජාණන් වහන්සේ කතා කළා. ඇතැම් වෙලාවට මේ මහෝත්තමයන් වහන්සේට කතා කරන්නේ ශ්‍රාවක සංඝයාට සිරි සම්බුදු ලයින් උපන් දරුවෝ කියලා. ඒ තරම්ම ශ්‍රාවක සංඝයා අනන්ත ගුණයන්ගෙන් යුක්තයි. සංඝ ශාසනයම පවතින්නේ සංඝයා නිසා. සංඝ ශාසනය නිසා ලෝතර සම්මා සම්බුද්ධ ශාසනයම මනව ආරක්ෂා වෙනවා. මේ උතුම් සංඝ ශාසනය ආරම්භ වෙන්නේ කාලින්ද අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන්. කවුද මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියන්නේ? තමන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් මේ සංසාරේ දුක් විඳලා ලබාගත යුතු උතුම් පරම සම්බෝධිය ලබාගෙන එදා බරණැස ඉසිපතනාරාමේ විගදායට වැඩම කරලා පස්වග මහණුන්ට ධර්මයේ දේශනා කරනවා. මංගල ධර්ම දේශනා. අපේ පින්කන්ට හිතෙනවද මිනිස්සු පස් දෙනෙකුට විතරයි බණ කියන්නේ කියලා? මේ පවත්තන්නේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අනුත්තරෝ ධම්සකයි මේ පවත්න්නේ. හිතෙනවද පස් දෙනෙක් විතරයි බණ ඇහෙන්නේ කියලා? බ්‍රහ්ම චක්‍රය පවත්තන්නේ කාරණා සඳහන් කරලා තියෙනවා. එදා අනුත්තර ධම්ම චක්‍රය පවත්වනකොට සක්වලවල් කෝටි ලක්ෂයක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ආඥාව විසිරුණා පැතුරුණා කියලා දේශනා කරනවා. එහෙනම් තථාගත ශ්‍රාවකයෝ මේ මනුස්ස ලෝකේ ඉන්න අපි විතරක් නෙමෙයි. අපිට හිතුණාද බෞද්ධයෝ අපි විතරයි කියලා? නමුත් දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ මේ මනුස්ස ලෝකෙ මේ පුංචි රටේ ඉන්න මිනිස්සු ටික විතරක් නෙමෙයි බෞද්ධයෝ. බුද්ධ ශ්‍රාවකයෝ සක්වලවල් කෝටි ලක්ෂයක ඉන්නවා. එක බුදුරජාණන් වහන්සේ නමකගේ ආඥාව සක්වලවල් කෝටි ලක්ෂයක්. ඒ සක්වලවල් කෝටි ලක්ෂයකට බුදු බව ලබන්නේ වෙන බුදුරජාණන් වහන්සේ නමකට එන්නවත් පුළුවන්කමක් නැහැ කියලා සඳහන් කරන්නේ. එයි තාම මේ සක්වලේ බුදුරජාණන් වහන්සේ වැඩෙන්නේ නිසා. එමනම් එදා සක්වලවල් කෝටි ලක්ෂයකට ආත්මාව විහිදුවනකොට අසංඛ්‍ය 3ක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් කරනවා. අසංඛ්‍ය කියන්නේ 1.140කින් කියන ගානකට. එහෙනම් අසංඛ්‍ය කියන්නේ 1.140ක් ලියුවාම ඒකට කියනවා අසංඛ්‍ය කියලා ඉලක්කම. එදා අපේ කියන ලොකුම ඉලක්කම ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 0.12ක් 13ක් අපි ලියනවා. ඒක තමයි අද අපේ ලෝකයේ තියෙන ලොකුම ඉලක්කම. බෑ එදාමතුන් මිත්‍ර භාවිතා කරපු ලොකුම ඉලක්කම් අතර එකක් තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. ඒක ලියන්න භාවිතා කරපු ඉලක්කම් ප්‍රමාණය ඉස්සරහින් 1 ලියලා ඊට පිටිපස්සෙන් 140ක් ලියනවා. මේකට කිව්වා අසංඛ්‍ය කියලා. එහෙනම් එතනම සඳහන් කරනවා අද අපට වඩා ඒගොල්ලෝ බොහොම දියුණුයි කියලා. එහෙනම් අසංඛ්‍ය 3ක් දෙවියන් මාර්ගඵල ලැබුවා. බ්‍රහ්ම රාජීන් වහන්සේලා 18 කෝටියක් මාර්ගඵල ලබනවා. හැබැයි මනුෂ්‍ය ලෝකේ මිනිස්සු 5 දෙනයි. ඒ අතර එකෙක් නයි අඤ්ඤාසිවත බව කොණ්ඩඤ්ඤෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ තීරණම නොහොසි. අද පටන් කොණ්ඩඤ්ඤ නෙමෙයි අද පටන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට නම තියෙනවා. එහෙමනම්
මේ උතුම් මහෝත්තමයන් වහන්සේගෙන් ආරම්භ වෙන මේ සංඝ ශාසනය කොයිතරම් ගුණයෙන් ශෝභමානයිද කාරණා සඳහන් කරලා තියෙනවා. කොණ්ඩඤ්ඤ සූත්‍රයේ බොහොම දීර්ඝ සූත්‍රයක් මනාව භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ සංඝ ශාසනය ගැන පැහැදිලි ඇති කරගන්න කැමති අයට. මේ ශාසනය කොයිතරම් වටිනවද කියලා දැනගන්න කැමති අයට අහන්න කියලා. ඉගෙන ගන්න කියලා. කාරණා සඳහන් කරනවා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියන්නේ කවුද? මේ ශාසනයේ මහා කල්ප ලක්ෂයක් පාරමී පුරලා ලබන්න පුළුවන් විශේෂ අග්‍රස්ථානයක් තියෙනවා. ඒකට පෙරම් පුරන්න ඕන මහා කල්ප ලක්ෂයක්. මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ලබනේ අති උතුම් තනතුරට චිර රාත්‍රඥ භික්ෂූන් අතර අග්‍රයි කියලායි අග්‍රස්ථානය ලබන්නේ. පිළිතුරු මොකද්ද මේ චිර රාත්‍රඥ කියන්නේ? කවමදාකවත් මේ ලෝකේ කිසිම කෙනෙකුට දෑත දූත නලල බිම තියලා ධන බිම ඇනලා බිම දිගා වෙලා වන්දනා කරලා කාටවත් වන්දනා කරලා නෑ. තියෙනවා නම් වැඳලා තියෙන්නේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට විතරයි. එහෙනම් මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කොයිතරම් ගුණයෙන් යුක්තයිද මේ කාරණාව සඳහන් කරලා තියෙනවා. පින්ඩපාතේ වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලා අනුපිළිවෙලින් වැඩම කරන්නේ. උපසම්පදා පිළිවෙල, මහාන පිළිවෙල. පස්සේ කාලේ අපේ ශාසනයට එකතු වෙනවා මහා කල්ප ලක්ෂයකට වඩා පෙරම් පුරලා තියෙන ඊට වඩා අසංඛ්‍ය පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඉන්නේ සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණු අත පැත්තෙන් රන් කඳක් වගේ බැබලෙනවා කියලා සඳහන් කරලා තියෙන රත්තරන් පාට වුණාශය. මුගලන් මහරහතන් වහන්සේ කොයි පාටද? අපි හිතන්නේ නිල් පාටයි කියලා. මුගලන් මහරහතන් වහන්සේ නිල් පාටයිද? උන්වහන්සේ නිල් පාට නෑ. එහෙනම් උන්වහන්සේ මොන පාටයිද? නිවැරදිවම සඳහන් කරලා තියෙනවා නීලුප්පල වර්ණය කියන්නේ නිල් පාටට එහෙම නෙමෙයි. නීලුප්පල වර්ණය කියන්නේ ලානිල් මහනිල් මලේ පාටයි. මුගලන් මහරහතන් වහන්සේගේ ශරීර වර්ණය. ඇතැම්මයි කියනවා සංසාරේ පව් පුරෝගත්ත නිසායි ඒ විදිහට නිල් මහනිල් නිල් පාට වෙලා උපදිලා ඉන්නේ කියලා බැනලා පව් පුරව ගන්නවා. නම් වාම මහ ශ්‍රාවකයන් වහන්සේ වෙන්නේ එදා බුදුරජාණන් වහන්සේලා ළඟ ප්‍රාර්ථනා ගොනු කරනකොට නමුත් ඒකට අවසර ගන්න ඕන. මොකද මට ජීවිතයයි තිනේ ජීවිතයයි භාග්‍යවතුන් වහන්සේට තීරණය කළා. භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා පිරිනුවන් පාන්න අවසර ගන්න. උන්වහන්සේගේ කටින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සිඹිනවා කියලා සඳහන් කරනවා. උන්වහන්සේගේ මුවින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් සිඹසිඹා අත් දෙකින් සිරිපතුල් සම්බාහනය කර කර උන්වහන්සේ කියනවා ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ. අපේ නමට ඉස්සරහින් ගෞරවණාව ගන්න සතුටුකම් කැමති. හැබැයි ඒ බඳු අය අතරේ නම විතරක් කියන්න කියලා කියනවා. ඒ තරම් නිරතමයි කරනවා. පියාණෙනි වහන්සේ වන්දනා කරලා යන්න ඉන්නේ ආවේ. ඒ වෙලේ භාග්‍යවතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ කොහෙද පිරිනුවම් පාන්නේ? සඳහන් කළා බවුනේ ඉන්නේ 78000 දෙනා.
ඒ ඇත්තුන්ට කරන අනුකම්පාවක් විදිහට මාව පෝෂණය කරපු ඒ ඇත්තු ළඟ පෙරණුවන් පාන්න මං තීරණය කළා. බලන්න අනුකම්පාව. අපිට මෙහෙම හිතෙනවද? බලන්න මේ ශාසනයේ ශ්‍රාවක සංඝයා ළඟ තියෙන හරි අපූර්ව ගුණාංග කතා නොකළොත් මේ ගුණාංග කවදාකවත් අපි කවුරුත් දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නා. ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරලා නැවත මතක් කරනවා ස්වාමීනි මේ ඔබ වහන්සේව මන් දකින අන්තිම අවස්ථාව. සංසාරේ නැවත කවදාකවත් මම ඔබ වහන්සේ මුණ ගැහින්නේ මට අවසරයි ස්වාමීනි කියලා නැවත වන්දනා කරලා පිටිපස්සට යනවා. ඒ පිටුපාණ්ඩ කියන අකමැතිකම නිසා ඒ තරම්ම ශ්‍රද්ධා. පිටිපස්සට ධම් සභාවේ කෙරවල දක්වා එනකොට උන්වහන්සේ පෙරළුවන් පාණ්ඩයි යන්නේ කියලා දැනගත්ත පෘථග්ජන භික්ෂුන් වහන්සේලා, පෘථග්ජන මිනිස්සු, පෘථග්ජන ශ්‍රාවිකාව දෙවුරන් විහෙර පුරාවටම ඉඳගෙන අඬන්න පටන් ගත්තා කියලා සඳහන් කරනවා. ධම් සභාව කෙරවලට ඇවිල්ලා උන්වහන්සේ අවවාදයක් කරනවා. අඬන්න එපා. මේක තමයි ලෝක සත්‍යය. ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දවසක පිරිනුවම් පානවා නම් උන්වහන්සේගේ ශ්‍රාවකෝ වෙච්ච අපිට ඉපදුනා නම් මැරිලා යන්නේ. මගේ අවස්ථාව මට ඇවිල්ලා ශෝක නොකර ඔබත් සසරින් එතරින් වෑයම් වඩව්. එහෙම අනුශාසනා කරලා භාග්‍යවතුන් වහන්සේ බලාගෙන ඉන්නකොට අහසට පැන නැගිලා චද්දන්තවිල සමීපයට වැඩම කළා කියලා සඳහන් කරනවා. වැඩම කරලා මණ්ඩාකිනි පොකුණට බැහැලා වැවෙන් නාල පැන් පහස් වෙලා සිවුරු පොරෝගෙන හැන්දෑවෝ වෙනකන් විවේකයෙන් ඉඳලා රාත්‍රී වේගෙන එනකොට තමන්ගේ කුටියට වැඩම කළා. පිරිනුවම් පාන්න. නම් ඇත්තම එක දන්නේ නෑ. කුටියට ඇවිල්ලා ඇඳේ තියෙන ඇඳ ඇතිරිලි නිශීදනය අකුලල පැත්තකින් තියලා හේතු කරලා ඇඳ උඩ සිංහික් ඉඳ ගන්නවා වගේ කය ඍජුව තබාගෙන ඉඳලා පෙරදිග දිහා බලාගෙන හිට ඉඳගෙන උන්වහන්සේ පිරිනුවම් පෑවා. පැත්තු මේක දැනෙන්නේ. එදාට තේවාම මොරේ තියෙන ඇත්ත උණුපැන් ගෙල්පැන් දෙහිටි අරගෙන උදේ පාන්දර මොදෝන පැනොත් අරගෙන ඇවිල්ලා සක්මන කෙරෝලි කියලා බලාගෙන ඉන්නවා. දැන් ඒ මහරහතන් වහන්සේ කුටියෙන් ඉඳිට දැන් ඒ මහරහතන් වහන්සේ දෙන්නේ කියලා. නම් එන පාටක් නෑ. වෙනද වගේ නෙමෙයි හොඳටම එළියලා තීරණය කළා තමන්ගේ සීමාව බිඳලා කුටිය ළඟට යන්නේ. මහරහතන් වහන්සේට මොන හරි කරදරයක් වෙලාද කියලා බලන්න. ජනෙල් කවුරුවෙන් බැලුවා බලනකොට ඇඳ උඩ මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. කිසිම හැලපොල්මක් නෑ. ටිකක් ශබ්ද දාලා බැලුවනේ. ජනෙල් කවුරු ඇතුලෙන් හොඳ දාලා මහරහතන් වහන්සේගේ ඇඟ දේහේ පිළිමැද නැද බලනවා පණ තියෙනවද කියලා. මහරහතන් වහන්සේ පිරිනුවම් පාලා කියලා දැනගත්තා. කාරණා සඳහන් කරනවා සක්මණෙන් එළියට ඇවිල්ලා කට ඇතුළට හොඳ දාගෙන යොදුන් 3000ක් විශාල මුළු හිමාල පර්වතයෙන් නින්නාද වෙන්නේ දෙදරන්ද දෙවුලන්ද කෑ ගහලා අඬන්න පටන් ගත්තා කියලා. මේ හඬ ඇහිච්ච අනිත් ඇත්තු
7,970,000 ගාන ඇත්තු තමන් කරන කියන වැඩ කටයුතු ඔක්කොම නැත කරලා මෙතෙන්ට ඇවිල්ලා ඇහුවා මොකද වෙලා තියෙන්නේ මහරහතන් වහන්සේට බලනකොට පිරුණම් පාලා ප්‍රධාන හස්තිය ඇවිල්ලා මහරහතන් වහන්සේගේ දේහය අරගෙන කුඹත්තලේ උඩ තියාගෙන එළියට කුටියෙන් එනකොට අනිත් ඇත්තු මල්ලතු කඩාගෙන ඇවිල්ලා මල්වියන් උඩට ඔසවලා උන්වහන්සේගේ දේහයට ගෞරව පූජා කරනවා කියලා සඳහන් කරනවා. මේගොල්ලෝ එකතු වෙලා ආදාන පූජෝත්සවය සිදු කරනකොට සත්‍යයෙන් දෙවිලෝ ඉඳලා විශ්වකර්ම දෙවි පුත්‍රයාට කතා කරලා කියනවා දෙවි පුත්‍රේ අපේ ලොකු සහෝදරයා පිරිනුවම් කළා. උන්වහන්සේගේ පරිනිර්වාණයට ගෞරව කරන්න. උන්වහන්සේට පරිනිර්වාණ පූජාව සිදු කරන්න. රත්තරන් වලින් ශීලය මවන්න කියලා. මේ විදිහට දෙවියන් බ්‍රහ්මරාජයන් වහන්සේලා මනුස්ස ලෝකේ මේ ඇත්තු ටික අප්‍රමාණ පුද පූජාවන් කරනවා. කාරණා සඳහන් කරනවා. යොදුන් 9ක් පමණ උස චිතකය දවස් ගානක් තිස්සේ පිච්චෙනවා. මහරහතන් වහන්සේලා ඉල්ල බණ කියනවා. කාරණා සඳහන් කරනවා. දෙවිවරු මහරහතන් වහන්සේට පූජා පවත්වන්නේ චිතකේ දැල්වන්නේ අඟල් 4ක තරම් සඳුන් කෑල්ලක් අරගෙන යන්නේ කියලා. ඒ තරම් සඳුන් දරගොඩකින් උන්වහන්සේගේ චිතකයේ දවාල කරනවා. මේ තරම් පුද පූජා පවත්වුවා. මහරහතන් වහන්සේලා ඉතිරි වුණ ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා ඊළඟ දවසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වැඩම කරන්නේ දෙවුරන් මහා විහාරයෙන් එළියට බහින ගමන් ධාතුන් තැන්පත් වෙලා තියෙන පෙරහන්කඩේ බුදුරජාණන් වහන්සේ ගැටෙනවා. ඒ ධාතුන් වහන්සේලා අතට අරගත්ත බුදු පියාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තයේ ඉදිරියට දිගු කරනකොට මේ මහ පොළොව පලාගෙන වතුන්නේ කිරිබුබුලක් තරම් මහ සෑයක් කියලා සඳහන් කරනවා. ඒ මහ සෑයේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අකින්ම නිදන් කරනවා කියලා සඳහන් කරනවා. අදට මේ ලෝකතලයේ භාග්‍යවතුන් වහන්සේගේ සුගන්ධ කුටියේ ඉදිරියෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ධාතු දාපිත මහසෑයේ හිමුම තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ ශාසනයේ මහ ශ්‍රාවකයන් වහන්සේලාට තියෙන ආශීර්වාද ගුණ ඉවසීම, නිහතමානීකම, අහිංසකකම කොයිතරම් ගුණයන්, ශ්‍රද්ධාව, වීරිය කොයිතරම් තියෙනවද? අපේ ආනන්ද මහ ශ්‍රාවකයන් වහන්සේ උදේට 9 වතාවයි හැන්දෑවට 9 වතාවයි බුදුන් පුදන්නේ. ඒ තරම් ශ්‍රද්ධාව. ඒ කියන්නේ දවසට 18 වතාවක් බුදුරජාණන් වහන්සේ නමදිනවා. ඊටත් වඩා බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ආනන්ද හාමුදුරුවෝ හරි කැමතියි. නමුත් යන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඇයි? භාග්‍යවතුන් වහන්සේගේ විවේකයට හානි කරන්න ඕන නැති හින්දා. හැබැයි පිටින් වික්ෂුන් වහන්සේ නමක් උපාසකෙක් එහෙම වැඩම කළා ආවොත් අනිත් වික්ෂුන් වහන්සේලාට වඩා ආනන්ද හාමුදුරුවෝ ගිහින් මුල් තැන අරගන්නවා. එන්න මං එක්කයි යන්නම් බුදුරජාණන් වහන්සේ බැහැලා ඉන්න කියලා. ඇයි? එතකොට පුළුවන් උන්වහන්සේට
බුදුරජාණන් වහන්සේ බලන්න. එහෙනම් ඒ තරම් ශ්‍රද්ධාවක් ආනන්ද හාමුදුරුවෝට තියෙනවා. දේශනා කරලා තියෙන්නේ දියමන්තියක් රකින්න නාගරාජෙක් වගේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කොයිතරම් කැපකිරීම කරනවද මේ මහා ශ්‍රාවක සංඝයා වහන්සේ. චක්කුපාල මහරහතන් වහන්සේට එක අවස්ථාවක් එනවා. මෙතනින් එහා මම භාවනාව වැඩුවොත් මට රහත් ඵලය ලැබෙනවා. ඒ කියන්නේ සංසාරේ විතර යනවා. මෙතනින් එහා වඩන්න නැතුව මම භාවනාව නතර කළොත් මගේ ඇස් දෙක තිබ්බ විදිහටම තියෙනවා. හැබැයි රහත් වෙනවා කියන්නේ මට ඇස් දෙක නැතුව යනවා. මෙතනින් භාවනාව නතර කරොත් මගේ ඇස් දෙකේ එළියමට ලැබෙනවා. නම් තීරණය කළා සංසාරේ කොයිතරම් මම ඇස් නැතුව ඉඳන්නේ. මේ ජීවිතේ උතුම් සම්බුදු පියාණන් මට මුණ ගැහුණා. සංසාරේ කරගත්ත කර්ම වලට අකුසල කර්ම බලවත් වෙලා මේ ජීවිතේ මට ඇස් දෙක නැති වුණත් කමන්නේ. මෙතනින් එහා ජීවිත කෝටි ගණනක මට ඇස් දෙක නැතුව යන්න පුළුවන් එක මේ ජීවිතේ මම නිමා කරනවා. ඒ නිසා මාර්ගඵල ලැබලා රහත් වෙනවා කියලා උන්වහන්සේ රහත් වෙනවා. අපේ ශාසනයේ ඉන්නවා අම්බකාදක තිස්ස කියලා මහරහතන් වහන්සේ නමක්. බලන්න උන්වහන්සේලාගේ තියෙන ගුණ දවසක් බඩගින්නේ ඉඳන් පින්දපාතේ වැඩම කරනවා. මිනිස්සු දුප්පත් නිසා කැඳ ටිකක්වත් පූජා කරගෙන ගියේ නෑ. ඒ තරම් මිනිස්සු දුප්පත්. එදාට උන්වහන්සේට ආහාර ලැබෙන්නේ නමුත් දවස් ගණනාවක් කුසගින්නේ. මොකද මිනිස්සු දානි පූජා කළා. දවසක් නගරේ හරහා වැඩම කරනකොට පොදු ස්ථානයක තියෙන අඹ ගහකින් අඹ ගෙඩිය බිමට වැටිලා හොඳටම ඉදිලා තියෙනවා පාරයි. මෙතනින් යනකොට උන්වහන්සේ දැක්ක අඹ ගෙඩිය. නම් සඳහන් කරන්නේ මේක කාටවත් අයිති වස්තුවක්ද දන්නේ නැහැ. ඒ නිසා මට අත තියන්න බෑ. හැබැයි කවුරු හරි මට පූජා කළොත් පිළිගන්න පුළුවන්. අඹ ගෙඩිය පහු කරගෙන අඹ ගහ පහු කරගෙන ඉදිරියට වැඩම කරනවා. අකින්වත් අල්ලන්නේ. මොකද කවුරු හරි අරමුණු කරපු වස්තුවක් වෙන්න පුළුවන්. ඒක දිරයිදී කලන්තේ දාලා බිනේදගෙන වැටුණා. පාත්‍රය විසිකුණා. මෙතනින් ගියපු තරුණයෙක් දැක්කා විචුණාංශ බිම වැටෙනවා. යන ගමන පැත්තකින් කියලා ළඟට ඇවිල්ලා වික්ෂුන් වහන්සේ බලනකොට කලන්තය වෙලා අඹ ගහ මුල ගිහිල්ලා හේතු කරලා කරේ තියාගෙන අරගෙන ගිහිල්ලා අඹ ගහ වල හේතු කළා. පාත්‍රය එකතු කරගෙන එනකොට බිම වැටලා තියෙන්නේ තේරුම් ගත්ත වික්ෂුන් වහන්සේ මොනවත් වළඳලා නෑ බඩගින්නේ ඉන්නේ වගේ. තීරණය කළා අඹ ගෙඩිය අරගෙන පාත්‍රයට කෑලි කපලා මිරිකලා අඹ විශාරගෙන පාත්‍රයට වක් කරලා අනුකම්පා කරලා වළඳන ස්වාමීනි කියලා තිස්ස හාමුදුරුවන්ට පූජා කළා. එදා තමයි උන්වහන්සේ අඹ වැළඳුනේ. මේ කතාව දැනගත්ත මිනිස්සු එදා කියන්න පටන් ගත්තා ශ්‍රාවක සංඝයා ළඟ කොයිතරම් ගුණ තියෙනවද? තමන්ට අයිති වස්තුවකට අතවත් කියන්නේ උන්වහන්සේලා කොයිතරම් භාග්‍යවතුන් වහන්සේ සමීප ශ්‍රාවකයෝ. එදා ඉඳලා මිනිස්සු උන්වහන්සේට කතා කළේ අම්බකාදක තිස්ස මහරහතන් වහන්සේ කියලා. එක දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්ඩපාතේ වැඩම කරනවා. උන්වහන්සේගේ ඉවසීම මොන වගේද කියලා තීරණය කරන්නේ ගමේ කතාවක් තියෙනවා. උන්වහන්සේලා පොදුම ඉවසීමක් තියෙනවා කියලා. එක මිනිහෙක් කිව්ව ඔය තියෙන ඉවසීම බොහොම තාවකාලිකයි. ඉවසීම නැති වගේ මම පෙන්නන්නම්කෝ හොඳ වැඩක් කරන්න කියලා හිතුවා. ඒකලා උන්වහන්සේ පින්ඩපාත වැඩම කරනකොට පිටිපස්සෙන් ගිහිල්ලා අතමිටු මොළවල පිටකොන්දට ධර්ම විදියට පහරක් එල්ල කරනවා කියලා සඳහන් කරනවා. තමන්ට තියෙන ශක්ති ප්‍රමාණයෙන් පුරුෂ විරියෙන්
දේශනා කරලා තියෙන්නේ. පිටිපස්සව තැරලා බැලුවේ කියලා. වේදනාව දැනුණා. ඉවසගත්තා. හැරිලවත් බැලුවේ. අපි නම් එහෙම නෙමෙයි. ඒ මිනිහට ගහන්න නෙමෙයි. හැබැයි ගැහුවේ කවුද කියලා හරි අපි හැරිලා බලනවා. අඳුරගන්න. නමුත් මට එහෙමවත් ඕනේ නැහැ කියලායි උන්වහන්සේ අහක බලාගෙන වැඩම කළේ. හැබැයි පීවර කීපේ ඉදිරියට ගියේ මේ මහා ශ්‍රාවකයන් වහන්සේලාට ගුණවන්තයන් වහන්සේලාට කරන හිරිහැර මහ පොළොවත් උහුලන්නේ දේශනා කරනවා. ධනවා කියලා කෑ ගහලා මහ පොළොවේ වැටි වැටි යඩනවා. ධනවා පිච්චෙනවා මාව ස්වාමීනි කියලා. එහෙනම් සිල්ලුතුන්ට කරන අපරාධ වලට ගුණවතුන්ට කරන හිරිහැර වලට මේ ලෝකෙම විපාක විදිහට සිද්ධ වෙනවා. එහෙම විපාක විඳපු අය අපේ අස්පනා අපිටම පේන්නත් ඕන තරම් ඉන්නවා. ඒක අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා, අනාගතෙත් ඉදිරියටත් ඉඳී අතීතෙත් ඉතියා. ගමේ මිනිස්සුන්ට ආරංචියක් ගියා. මේ මිනිහා මහා අපරාධයක් කළා අහිංසක මුනිවරයන් වහන්සේ. මිනිස්සු දඬු මුගුරු අරගෙන හොඳ වැඩක් උගන්වන්නම්කෝ කියලා. පොළු අරගෙන මේ මිනිහා ගහලා මරනවා. මහරහතන් වහන්සේ දන්නවා මේ කාරණා මුළු නගරේ පුරාවටම ආරංචි ගියා. මෙතනින් එහා මම වැඩම කළොත් මේ මිනිහට මිනිස්සු ඇවිල්ලා ගාලා මරනවාමයි. මට මේ තරම් අපරාධ කරපු මේ මිනිහව මම බේරගන්න ඕනේ කියලා. මහරහතන් වහන්සේ මේ මිනිහව අතහැරලා ගිහින් මෙතන වැඩි කියලා. විලාපතීතිය සමාවර ගන්නවා ස්වාමීනි මම ගැහුවා. නමුත් මට සමාව වෙන්න. මම ඔබට සමාව දෙනවා කියලා සමාව දුන්නා. නොදී ඒ වෙලේ මිනිහා ඉල්ලීමක් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ මට සමාව දුන්න ඇත්ත. හැබැයි හැබෑවටම මට සමාව දෙනවා නම් මට කරන අනුකම්පාවක් විදිහට මගේ නිවසේට ගිහිල්ලා මං අතින් හදන ආහාර ටික වළඳපු ස්වාමීනි කියලා ඉල්ලීමක් කළා. දාන්නේ නොවන්දා වැඩි නම් මේ මිනිහගේ ජීවිතය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා මේ මිනිහව ආරක්ෂා කරන්න ගෙදරට වැඩම කළා. ගෙදරට වැඩම කරලා දානේ වළඳලා ආහාර පිළියෙලින් පැනුම් වළඳලා ආශිර්වාද කරලා ගෙදරින් එළියට බහලා එනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රය මේ මිනිහගේ අතට දෙනවා. ඇයි මේ දෙන්නේ? පාත්‍රය අරගෙන මම පිටපස්සෙන් එන්නේ කියලා. උන්වහන්සේ ඉදිරියෙන් වැඩම කරනවා. මේ මිනිහා පිටපස්සෙන් පාත්‍රය අරගෙන යනවා. ඒ වෙලාවේ මිනිස්සු කොහොම ඇවිල්ලා මහරහතන් වහන්සේ වට කරගෙන කියනවා ස්වාමීනි නෙකරුනේ ඉන්නේ ඔබ වහන්සේට මේ තරම් හානියක් කරපු මේ මිනිහා මෙතන මිනිහා ජීවත් වෙලා වැඩක් නෑ. පාත්‍රය අරගෙන ඔබ වහන්සේ විහාරයට වැඩම කරන්නේ මෙතනින් ඉහා වෙන කාරණාව අපි බලා ගන්නවා. එහෙම මිනිස්සු කියන්නේ. නමුත් අප්‍රමාණ කරුණා ගුණයෙන් මහරහතන් වහන්සේ කතා කළ කියන උපාසකවරුනි ඔයගොල්ලොන්ට නෙමෙයි රිදුනේ. මටයි හානි වුනේ. හැබැයි මට හානි කරපු මේ මිනිහා මගෙන් සමාව ගත්තා. ඒ නිසා උපාසකවරුනි ඕගොල්ලෝ පපුරෝ ගන්න තුරු නැවත ගම් ගෙවල් බලාගෙන යන්නේ මේ උපාසකයා දැනට දමනීය වෙලා ඉන්නේ කියලා. උපාසකවරු මේ මිනිහව බේරලා ගෙදර ගියා. මේ මිනිස් මහරහතන් වහන්සේ මේ මිනිහගේ ජීවිතේ බේරලා එතනින් එහාට පාත්‍රය අරන් තනි පංගලෙන් තමන් වහන්සේ ගමන වැඩම කළා. හැබැයි මොගලන් මහරහතන් වහන්සේ හොරු 500 දෙනෙක් ඇවිල්ලා දඩු මුගුරු අරගෙන ගහනවා කියලා සඳහන් කරනවා. අපිට හිතෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ගහන්න ඇති කියලා. නෑ සඳහන් කරන්නේ 500ම ගහනවා කියලා. දාන්න හොඳින් ඉන්න.
අද ශ්‍රාවක සංඝයාට දැනපු අය නිරයට ගිහින් පොලින් හැබැයි අද පින් කුසල වඩාගෙන සංඝයා පෝෂණය කරන ශාස්ත්‍රීය විදිහට ගිනිසීරිය ආතු කඩාගෙන ගිහිල්ලා වංගිඩි වල දාලා කොටලා ගිනිසීරිය යොෂ පූජා කරනවා ස්වාමීනි වතුර දෙන්නේ නෑ ඔබ වහන්සේලාට අපි බොන්නේ මේ ගිනිසීරිය යොෂ ඒකම ඔබ වහන්සේලාට පොලින් තෙත් කර කර හදන අංකිෂ කඩලා ගිහින් පාත්‍රවල තියලා පූජා කරනවා ස්වාමීනි මේ හුඹස් දැල්ල වලදලා ජීවිතේ රැකගන්න වෙන කවුරුත් නෙමෙයි මේ රටේ මිනිස්සු මේ රටේ ශ්‍රද්ධාවන්ත එහෙනම් එද අමාරු කාලවලදී පෝෂණය කරනවා එතෙන් විට මහරහතන් වහන්සේලා පින්දපාතේ වැඩම කරනකොට ගෙදර ඇතුලේ කුස්සියේ මොනවත් නැහැ හැබැයි උන්වහන්සේලා ගේ ඉදිරියට වැඩම කරනකොට නෑ ස්වාමීනි කියලා මෙරට ඉන්නසු කිව්වේ. කොහොම ඉන්න ස්වාමීනි කුස්සියේ මොනවද තියෙන්නේ කියලා බලලා ඉන්න කියලා ඒ කුස්සිය තුලට යන්නේ. හැබැයි යනකොට දන්නව මොනවත් නෑ වේලිලා ගියපු ලුණු පොල් කට්ට විතරයි කියලා. නම් මොනවා හරි ඉපදිලා ඇද්ද කියලා බලන්නේ. බලනකොට ඒ අම්මා කෙනෙක් කුස්සියේ තියෙන ලුණු පොල් කට්ට විතරයි වේලිලා ගියේ. කුස්සියේ ඉඳලා එළියට නොයි තීරණය කරනවා මොනවද මං අද පූජා කරන්නේ දෙන්න දෙයක් නේ කල්පනා කළා අපි බඩගින්නේ වේලිලා මැරිලා ගියාට මේ මහෝත්තමයන් වහන්සේලා ක්ෂණයක් හරි මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ ඒක මහ මේවා අපිට වඩා උන්වහන්සේලා ජීවිතේ වටිනවා ඒ නිසා මොනවම හරි පූජා කරන්න ඕනේ කියලා මන්නයක් අරගෙන තමන්ගේ කකුලේ කලවා කියන ප්‍රදේශයෙන් මස් කෑල්ල කපලා ගලවලා ගන්නවා. ගලවලා අරගෙන ලිපට දාලා කබලේ රත් කරලා මේ ලී ගලාගෙන යනවා එකම ලී වල. කබලේ දාලා රත් කරලා අරගෙන ඉන්න. මහරහතන් වහන්සේට පූජා කරනවා ස්වාමීනි දෙන්න දෙන්නේ. අනුකම්පා කරලා මේ වෙනකොටත් ලී ගලාගෙන යනවා. භික්ෂුන් වහන්සේ දන්නව මොකද්ද මේ කලේ කියලා. නම් ඇයිගේ ශ්‍රද්ධාවට උපකාර කරන්න ඕන. ඒ නිසා ඇයට උපකාර කරන්නේ. ඇයට දානානිසංස පිළිබඳව බණ කියලා. පින්ඩපාතේ ආරම්භ වුණාන්සේ වැඩම කළා. කවුරුත් උපකාර කරන්නේ නැති අම්මා. ලී ගිහිල්ලම බැලෙනවා. එහෙනම් ඒ තරම් ශ්‍රද්ධාවන්තයෝ ඉන්න රටක් මේක. පහුගිය කාලයක හොඳටම අපට දකින්න ලැබුණා. නෑ කියා මිනිස්සු දන් දෙන්නේ නැද්ද මේ රටේ? කොයි තරම් දන්සල් දුන්නද තරුණ අහිංසකයන්? තමන්ට නෑ කියා හාල් හුඬු එකතු කරනවා. එහෙනම් ඒක අපිට පුරුද්දක් ආපු කාරණාවක් අතීතේ. එක දවසක් මේ රටේ සිතුල් පවුවේ මහරහතන් වහන්සේලා 24000ක් එකපාර පිරුණම් පානවා. එයි පූජා කරගන්න දාන නැති නිසා. වලගම්බා රජුරු රජකම ලබාගෙන මේ කාරණා අහලා සිතුල් පවුවට ගියපු වෙලේ සිතුල් පවුව චෛත්‍ය වන්දනා කරලා චෛත්‍ය ළඟ ඉඳලා වලගම්බා රජුරු අඬනවා. එයි අඬන්නේ මේ තරම් ලොකු කන්දක් උඩ මගේ උතුම් බුදු පියාණන් තනියලා උන්වහන්සේට තනියක් දැනෙන්නේ නැති වෙන්නේ මේ චෛත්‍ය පරිවාර චෛත්‍ය කඳු පුරාවටම නම් පරිවාර චෛත්‍ය හදනවා කියලා සඳහන් කරනවා. එදා වලගම්බා රජු කාරණා සඳහන් කරලා තියෙනවා. චෛත්‍ය 500ක් සිතුල් පව පුරාවටම හදලා ඇවිල්ලා
සිතුල්පව්ව මහසෑය උඩ ඉඳගෙන වැඳගෙන බුදුරජාණන් වහන්සේට කතා කරනවා ස්වාමීනි අදින් පස්සේ ඔබ වහන්සේ තන්නේ අදින් පස්සේ ඔබ වහන්සේ වට කරගෙන මහා ශ්‍රාවකයෝ ඉන්නවා වගේ මේ ප්‍රධාන චෛත්‍ය වට කරගෙන තවත් මහසෑයන් ගොඩ නැගිලා තියෙනවා. අද ඒ චෛත්‍ය වලින් අවශේෂ වුණ පරිවාර චෛත්‍ය එකක් දෙකක් ඉතිරි වෙලා තියෙනවා මිසක් ওই චෛත්‍ය ඔක්කොම ටික මේ රටේ මිනිස්සු බුදුන් පිළිවි කොහොමද? බාතිකාබේ මහරජු දවසක් මහසෑය වර්ණනාව අහලා මහරහතන් වහන්සේට ගිහින් කිව්වා ස්වාමීනි මාව එක්කන් යන්න මහසෑය ධාතු ගර්භයේ බුදුරජාණන් වහන්සේ සැතපීලා ඉන්න හැටි බලන්න ඕනේ කියලා. කවුරුත් එක්කන් යන්නේ. දවසක් රාජ සභාව නිම වෙලා එළියට බහැලා ඇවිල්ලා ඔය තියෙන මහසෑය මළුවේ නිදා ගන්නවා කියලා සඳහන් කරනවා. මම මැරෙනවා මේ මළුවේ. මම මැරෙනවමයි බොරුට නෙමෙයි ඇත්තටම කියන්නේ. කෙනෙක් මාව ධාතුන් වහන්සේලා දකින්න එක්කන් නොගියොත් මම මැරෙනවමයි. සත්‍යවිද තමයි ඇවිල්ලා මහරහතන් වහන්සේලාට මතක් කරන්නේ ස්වාමීනි බොරු නෙමෙයි රජුරුව කරන්නේ මැරෙන එක මැරෙනවමයි. ඒ නිසා තින්ගන් එක්කයි යන්නේ ධාතුන් වහන්සේලා දකින්න. මහරහතන් වහන්සේලා එරිදි බලයෙන් බාතිකාබේ මහරජුරම අතින් අල්ලගෙන මහසෑය ඇතුළට එක්කන් ගිහිල්ලා ධාතුන් වහන්සේලා පෙන්නකොට නිම්මාය රන් සුජ්ජල බුද්ධ රූපං රත්තරන් යදක උතුම් භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සිංහ සෙයියාවින් සැතපීලා වැඩ ඉන්නවා දකින්න. උතුරට හිසලා දකුණට පයලා බටහිරට මුහුණලා නැගෙනහිරට පිටුපාලා මහසෑය භාග්‍යතුන් වහන්සේ රත්තරන් යදක සැතපීලා වැඩ ඉන්නේ. දැක දැක සතුටු වෙලා මහසෑයෙන් එළියට ඇවිල්ලා මුළු මහසෑය පුරාවටම වතුර පුරවලා අඩු නැතුව නිල් මහ නිල් මල් තීත්‍යා මල් පූජා කරනවා. අදට රුවන්වැලි මහසෑය ඉස්සරහින් පිටිපස්සේ පොකුණු දෙකක් තියෙනවා. බසවක් කුලම් වලින් වතුර අරගෙන ඇවිල්ලා භූගත නල ජල මාර්ගය ඔස්සේ මේ පොකුණු වලට වතුර පුරවලා මහසෑය ඉස්සරහින් පිටිපස්සේ මේ මහසෑය දිහට වතුර හින්නේ. ඒ තරම් ජල පිළිලා අද නම් ක්‍රියාත්මක වෙන්නේ නේ. එදා මේ මහරජුරු මේ රටේ ඔබේ මගේ ලේ පරම්පරාවේ අය රත්නත්‍රි පුදා කරේ. තවත් දවසක් මුළු මහසෑය පුරාවටම ධාතු ගර්භයේ ඉඳලා පේශාවලම දක්වාම සඳුන් ගලගාලා අඟල් 4ක බොල් තට්ටුවක් විදිහට මහසෑය වහලා ඒ බොල් තට්ටුවේ දෑ සමන් මල් එකින් එක අරගෙන ඉල්ල නටුවෙන් යන්නලා මුළු මහසෑයම දෑ සමන් මල් තට්ටුවකින් වහලා සමන් මල් පූජා කළා කියලා සමහත් මේ අපේ රටේ මිනිස්සු තෙරුවන් පුදා කොහෙද එහෙනම් අපේ පින්නතුන්ට තාම මේ අවස්ථාව මේ රටේ කරගන්න පුළුවන්. මේ රට ලෝකයේ තියෙන පෝෂ්ත්ම රටක් නෙමෙයි. මේ රට මේ ලෝකයේ තියෙන දුප්පත්ම රටක් නෙමෙයි. මේ රට තමයි මේ ලෝකයේ තියෙන හොඳම රට. මේ ලෝකයේ පෝෂ්ත්ම රටවල් වල සංසාරේ ඉතර යන්න පින් කරගන්න බෑ. ඒ තැන් වල තියෙන පංචකාමී විතරයි. දුප්පත්ම රටවල් වල ඒ ලෝකයේ ධර්මයේ නෑ. මේ රටේ ගස් කොළන් හරි උලාකාර ජීවත් වෙන්න අපිට තාම පුළුවන්. උලාකන පොත්තක් හරි තව මිනිහෙකුට දන් දීලා පින් කරගන්න පුළුවන්. මෙතන ඉඳලා ගව්වක් උතුරට ගියොත් පන්සලක්. මෙතන ඉඳලා දකුණට ගව්වක් ගියොත් පන්සලක්. උතුරටයි දකුණටයි නොයා බටහිරට ගියොත් එතන පන්සලක්.
මේ රටේ පන්සල් 10000කට වැඩි තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි වර්ෂයේ, බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ, බුද්ධත්වයෙන් 9 වෙනි වර්ෂයේ වැඩම කරලා අදිෂ්ඨාන 5ක් සිද්ධ කරපු පින්වන්ත රටක් මේක. මේ රට අතහැරලා යන අය කොහේනම් පින් කරගන්නද සල්ලි හොයන්න යන අය. මේකයි එහෙම ගිහිල්ලා මුදල් හොයලා ඇති වෙලා ආයේ මේකට එන්නේ මේකේ තියෙන වටිනාකම දන්න නිසා. එනිතේ මේක මේ ලෝකේ හොඳම රට. පින් කරගෙන සසරින් ගොඩ යන්න තියෙන අවස්ථාව තියෙනවා. ඒකයි මේකට කිව්වේ ධම්මදීප කියලා. ධර්මදීප. මේ රටේ ඉල්ලුවිගොල්ලෝ ඉපදිලා ඉන්නේ. එහෙනම් මේ තරම් අමාරු කාලයක අනිත් අයට චෝදනා නොකර, අනිත් අයට නින්දා නොකර, අනිත් අයට හිංසා නොකර ගෙනිගන්න ලෝකෙක නිවෙන්න අමාරුයි. නිවි පින් කුසල් වඩාගෙන අමාරු කාලයක නමුත් හිත ශක්තිමත් කරගන්න. අපේ ජාතිය මහලුකු අමාරුකම් ගොඩකින් නැගිටපු ජාතියක්. ශ්‍රද්ධාව නිසා නැගිටපු ජාතියක්. භාග්‍යවතුන් වහන්සේ නිසා නැගිටපු ජාතියක්. අදටත් ඒක එහෙමම විරාජමානයි. එහෙනම් රත්නත්‍රය අපි ඉදිරියේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් අපට අනුකම්පා කළාද? මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂයකට මේ සංසාරේ පාරමී පුරපුරා බුදුරජාණන් වහන්සේලා 5,12,027 නමකකින් නිවරණ අරගෙන දස පාරමී 3 ආකාරයෙන් 30 ආකාරයකින් සම්පූර්ණ කරලා උන්වහන්සේ දුක් විඳී මේ උතුම් පරම සත්‍ය අපට ගෙනල්ලා දෙන්නේ. දැන් ගෙනල්ලා අපට තියෙනවා. තවමත් ජීවමානව මගේ බුදු පියාණන් අපේ ඉදිරියට ඉන්නවා. ඒ උතුම් බුදුන් පුද උන්වහන්සේ මනාව දේශනා කළ පරියප්තිය ශ්‍රවණය කර උන්වහන්සේගේ උතුම් ගමන් මඟ මනාව පෝෂණය කරන භාග්‍යවතුන් වහන්සේගේ ලයින් උපන් දරුවන් ගැන පැහැදීම නැති කරගනිමු. අපහැදීම නැති කරගනිමු. රත්නත්‍රය තමන් කරගෙන නිරේට යන්න තියෙන ගමන් මඟ වලකාගෙන මනාව පැහැදිලි නැති කරගෙන තමන්ගේ සංසාර ගමන තමන්ටම සූපත් කරගන්න. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඔබ හැම දිනකටම මගේ අති උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිදු කරනවා. පින්තුනි, අද මෙබඳු මහ පින්කම් කරන්නේ අපේ හාමුදුරුවන් වහන්සේගේ මඟ පෙන්වීම. ඔය ඇත්තන්ව මේ ශාසනයෙන් පෝෂණය කරන්නේ ඔබේ පන්සලේ හාමුදුරුවන් වහන්සේ දෙවන්ත පරිශ්‍රමයක් කරනවා. එහෙම කටයුතු කරන්නේ උන්වහන්සේට තව බොහෝ දිනකට සසරින් එතර යන්නේ මඟ හොයාගන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා මේ පන්සලේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ පුදන්නේ සුගන්ධ කුටි නිර්මාණය කරන භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පවා තැන්පත් කරගෙන උදේ හවා අහිංසක තරුණ ළමයි එකතු වෙලා බුදුන් පුදන්න කටයුතු කරන බව අපට දැනුවත්. කොයිතරම් උතුම් කාරණාවක්. ඒ වඳු කාරණාවට දැහැටි පූරකින් හරි අනුමෝදන් වෙන්න කෙනෙකුට පුළුවන්. මේ බුදුන් පුදන එකේ ලැබෙන විපාක අචින්තියයි. අප්‍රමාණ සම්මාදිට්ඨිගත ආර්යයන් වහන්සේ නිවැරදිව බුදුන් පුදන ප්‍රදේශ පවා ආක බලන්න බලනවා. එහෙනම් එක්කෙනෙක් බුදුන් පුදනකොට මුළු මහත් ප්‍රදේශයටම කොයිතරම් ආශිර්වාදයක් ලැබෙනවද? මෙහිම මුළු රටම ඉගෙන ගත්තොත් බුදු පුදන්න මේ රට
නැවත කොයිතරම් සමුර්ධියටපත් වෙයි. ඒ නිසා උප්පත්ති ලබාපු මේ ජීවිතේ පූජනීය ස්වාමීන් වහන්සේ සමග එකතු වෙලා මේ උතුම් ශාසනය ඉගෙන ගන්න. උඩින් පේනකොට සරලයි වගේ හිතුණට මේ ශාසනය සරල නෑ. මේ ශාසනය ඇතුළේ පුදුම ගැඹුරුයි. අපේ පින්නතුන්ට වැටහෙන්නේ නැති තරමට, මටවත් වැටහෙන්නේ නැති තරමට, අපි කාටවත් වැටහෙන්නේ නැති තරමට මේ ශාසනය ගැඹුරුයි. මේ ශාසනය ඉගෙනගෙන කල්යාණ මිත්‍රයෝගේ විමුක්තිය හදාගන්න. එක්කෙනෙක් විතරක් තනියෙන් සසරින් එතර නොයා තව එක්කෙනෙක්ව හරි ඇදගෙන යන්න, තව එක්කෙනෙක්ව හරි එක්කන් යන්න. මද්දරව පාවිච්චි කරන යහළුවන් නැතේ. කේලම් කියන්නේ ඕපදූප හොයන්න කතා කරන යහළුවන් නැතේ. වැරදි වැඩවලට කතා කරන යහළු එහෙලියක් නැතේ. කතා කරන්න පුළුවන් නම් වරෙන් යන්න බුදුන් පුදන්නේ කියලා. එහෙම කියන්න පුළුවන් නම් කොතරම් වටිනවද? අපේ බුදුරජාණන් වහන්සේක ජීවිතේ ජෝතිපාල කුමාරයා වෙලා ඉපදිලා හිටියේ බුදුරජාණන් වහන්සේ නමක් බලන්නවත් යන්නේ නැහැ. එදා බෝසතාණන් වහන්සේගේ යාළුවෙක් වෙලා හිටිය ගටිකාර කුම්භකාර. එදා විදිහට කතා කළොත් පල්ලෙහම කුලේ කෙනෙක්. ඒකට බෝසතාණන් වහන්සේ ඉහළ කුලයක ඉපදිලා තියෙනවා. එහෙනම් යාළුවෝ වුණාට පල්ලෙහ කුලේ කෙනා ඉහළ කුලේ කෙනාට ගෞරව කරනවා. දවසක් කටිකාර කුම්භකාර කියන යම බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වට ජෝතිපාල කුමාරයා යන්නවත් කැමති නෑ. දවසක් ගඟට ගිහිල්ලා නාලා එනකොට ගටිකාර කුම්භකාර කියනවා යමු යාළුවෝ බුදුන් දකින්න කිව්වා බෑමයි කියන්නේ ජෝතිපාල කුමාරයා. කාරණා සඳහන් කරනවා අර උසස් කුලයේ බෝසතාණන් වහන්සේගෙන් ජෝතිපාල කුමාරයාගේ කොණ්ඩෙන් අල්ලගෙන ඇදගෙන යනවා වරෙන් යන්නට කියලා. බලෙන් එන්නේ. ඒ කොණ්ඩෙන් ඇදගෙන යනකොට ජෝතිපාල කුමාරයා කල්පනා කරනවා මේ තරම් පල්ලෙහැ මිනිහෙක් කියලා. මගේ ආගියෙක් කියලා. මට අත තියලා ජීවිතේ නැති වෙනවා කියලා දැනගෙන. මොකද පල්ලෙහැ කුලී කෙනෙක් නේ. කුඹල් කරනවා. මේ කුල වේදී මිනිස්සු අතර හරියට තියෙනවා. හැබැයි ශාසනය පිළිගන්නේ නැහැ. ජීවිතේ නැති වෙනවා කියලා දැන වරින් බුදුන් දකින්න යන්න කියලා කිස්සටින් අල්ලගෙන යන්නේ. එහෙනම් අද ගටිකාර කුම්භකාර කියන්නේ අදටත් අපි මෙහෙම බණ කියනකොට බඹලොවට ඉඳලා බඹලොවට වෙලා ඉඳගෙන අහගෙන ඉන්න ඇති ගටිකාර මහා බ්‍රහ්මරාජයන් වහන්සේ අදටත් ඔබ දිහා මන් දිහා බලගෙන අපට අනුකම්පා කරන උත්තරමයන් වහන්සේ. හැබැයි ඒ ගටිකාර කුම්භකාර මහා බ්‍රහ්මරාජයන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ තාමත් වැඩින්නකොට උන්වහන්සේ කෙස්සටියෙන් එළගෙන ගියපු යාළුවා අද සක්වලවල් කෝටි ලක්ෂයක ආඥාව විදුපු ඔබ සරණ ගියේ මන් සරණ ගියේ ඔබේ මගේ තාත්තා ඔබේ මගේ අම්මා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉන්නයි. තවත් එක්කෙනෙක් සසරින් එකටපත් වෙන්නේ කොයිතරම් වටිනවද? ආන් ඒ කටයුත්ත වෙනුවෙන් ධර්මයේ දානය කරන්නේ මේ මහ පින්කම සෝදානම් කළා. එමනම් මේ උතුම් පින්කම් වල බලය, ශක්තිය, කුසලයේ අනුතය ප්‍රමාණය. එමනම් ඒ සියලු කුසලයන්ගේ බලයෙන් අපි හැමදිනාටම මේ උතුම් ශාසනය පැහැදිලි උතුම් ශාසනයේ ගුණ පුරන්නේ සද්ධර්ම ශ්‍රාවකෝ බැලමි. ශක්තිය ධෛර්ය වාසනාව වාග්ය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා පින්වන්ත දායකත්වයේ සපයනට යෙදුණු ගයංග කරුණාරත්න පින්වත් මහත්මයාණන් සහ එවනෝනා මහත්මිය ඇතුළු කාරුණික පින්වත් පිරිස විසින් සීලවතී මෑණියන් කොළඹ හෝකන්දර පදිංචි තනුජා තේනබඳු
පින්වත් මහත්මියනි